හරි පුතේ. එතකොට අපි කතා කරන්නේ ටෙස්ට් යියර් නොලෙජ් හතරවෙනි එකේ ආන්සර්ස් ටික අපි පළවෙනි ප්‍රශ්න 20 ගිය සතියේ කතා කරගෙන අවසානයේදී කතා කරපු දාසේ කතා කරා. දැන් කතා කරන්න යන්නේ 21 ඉඳලා උත්තර ටික. එතකොට 21 වෙනි ප්‍රශ්නේ අයන්න ගත්තාම ප්‍රශ්න තියෙනවා ව්‍යාපාර සමානයි හිස්තනක් ධන හිස්තනක් ධන උපකාරක සේවා. හරි. ව්‍යාපාර සමානයි මේක අදාළ වෙන්නේ මේක තියෙන්නේ ව්‍යාපාර පදනම පාඩමේ. හරිද? හිස්තනක් තියෙනවා ඒකට හිස්තනක් ධන උපකාරක සේවා. ඔයාලට මතක නම් ව්‍යාපාර සමානයි කර්මාන්ත ධන වාණිජ්‍ය කියලා කතාවක් තිබ්බා. මේක මෙතනට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. කර්මාන්ත ධන වාණිජ්‍ය. ඔයා දන්නා වාණිජ්‍ය කියන එක හැදෙන්නේ වෙළඳාමයි උපකාරක සේවායි එකතු වෙලා. එතකොට අපිට කර්මාන්ත ධන වාණිජ්‍ය කියන concept එක අරගෙන කර්මාන්ත වෙළඳාම කියන හිස්තැන් දෙකට උත්තර දෙක දාන්න පුළුවන්. හරිද? ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ හිස්තැන් දෙකට මේ උත්තර දාද්දී පිළිවෙල නම් ප්‍රශ්නයක් නැහැ. මෙතන වාණිජ්‍ය කියන එක මෙන්ෂන් කරලා නැති හින්දා පිළිවෙල ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි වගේ උත්තරේ තියෙන්න ඕනේ. කර්මාන්ත කියන එකත් වෙළඳාම කියන එකත් තියෙන්න ඕනේ. මේ උත්තර දෙකම තියෙනවා නම් ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. right ආයන්න. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාවට අනුව කාර්මික අංශය. ඔයාලට මතකයි මහ බැංකුව වාර්තාවට අනුව කෘෂිකාර්මික සේවා කියලා තිබ්බා. දැන් අපෙන් අහන්නේ මේ කාර්මිකෙක් කෙනා ගැන. එතකොට දැන් ඔයාගේ ප්‍රශ්නේ කියපු ගමන් ඔයා බලන්න ඕනේ මේක කොහෙද තිබ්බේ? පළවෙනි පාඩමේ. නිෂ්පාදනයේ වර්ගීකරණය කියන එකේ දලදේශීය නිෂ්පාදනය අනුව ව්‍යාපාර වර්ගීකරණය කියන එකේ. දලදේශීය නිෂ්පාදනයේ ශ්‍රී ලංකා මහ බැංකුව වර්ග කරනවා කෘෂිකාර්මික කාර්මික සේවා. අන්න ඒක මේ කාර්මික එක්කෙනා ඇතුළේ ඉන්න කට්ටිය ගැන අහන්නේ. මෙයාගේ ඇතුළේ හිටියා අපිට දාන්න පුළුවන්. අපිට මතකද ප්‍රාථමික නිෂ්පාදනයේ හිටපු පතල්ලා ගැනීම මෙතනදී කාර්මිකයකට ආවා. හරිද? පතල්ලා ගැනීම ආවා. ඊට පස්සේ මේක නම් ටිකක් කාර්ය නිෂ්පාදන කර්මාන්ත විදුලි ගෑස් ජලය. මේක ටිකක් පරණ ප්‍රශ්නයක්. හරිද? ඔයා ඉගෙන ගත්ත එකේ පතල්ලා ගැනීම තියෙනවා. නිමැවුම් තියෙනවා. ඉදිකිරීම තියෙනවා. ඊට පස්සේ මලාපවාහන කසල කළමනාකරණ එමෙද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය තියෙනවා. විදුලිය ගෑස් වාෂ්ප හා වායු සමීකරණ තියෙනවා. හරි. ඒතර වාගේ හිස්තැන් දෙකට දැන් ওই ප්‍රශ්නේ මම කිව්වා මේ ප්‍රශ්න එකක්වත් මේ ප්‍රශ්න මම හදපු ප්‍රශ්න නෙවෙයි මේවා පහුගිය අවුරුදු වල පළාත් පේපර් වල තිබ්බ ප්‍රශ්න. ඒ කියන්නේ පහුගිය අවුරුදු වල වාර විභාග වලට දෙන පළාත් පේපර් වල තිබ්බ ප්‍රශ්න තමයි මේ මම දාලා තියෙන්නේ. ඒතකොට සාපේක්ෂව මේ පේපර් එක ගොඩක් ලේසි ඇති. මොකද මගේ ප්‍රශ්න නොවන නිසා. හරිද? ඒතර මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට මෙන්න මේ මෙතන තමයි තියරි පොයින්ට් එක තියෙන්නේ. මේක යනවා උත්තරේ. ඔයාලට මේ ප්‍රශ්නේ පරණ ප්‍රශ්නයක් නිසා ඔයාලට දාන්න පුළුවන් මේකට උත්තරේ. එකක් දාන්න පුළුවන් පතල්ලා ගැනීම. ඔයාගේ උත්තර වලින් එකක් පතල්ලා ගැනීම කියලා දෙනවා නම් හරියි. ඊට පස්සේ නිෂ්පාදනයක තියෙන හින්දා ඉදිකිරීම කර්මාන්තය දාන්න පුළුවන්. ආගේ උත්තර වලට එකක් දාන්න පුළුවන්. මට උත්තර දෙකයි ලියන්න තියෙන්නේ. ඒ වුණාට විදුලිය ගෑස් වාෂ්ප හා වායු සමීකරණ මේකත් දාන්න පුළුවන්.
පිරිසිදු කිරීම හා හරි පිරිසිදු කිරීම දාන්න පුළුවන්. ඊට පස්සේ කසල කළමනාකරණය හා එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය. පිරිසිදු කිරීම මම මෙතන නම පිරිසිදු කිරීම හා බෙදාහැර. මෙතන තියෙන 1යි 2යි 3යි 4යි 5යි මේ පහෙන් ඕනම දෙකක් ඔයාගේ උත්තරේ ලියවිලා තියෙනවා නම් ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. හරිද? පතල්ලා ගැනීම කියන එක හරි ඉදිරිම් කියන එක හරි මේක මේ විදුලිය ගෑස් වාෂ්ප වායු සමීකරණ කියන එක අයින් කරා. මොකද ඒක තියෙනවා. උත්තරේ තියෙනවා ඒක. හරි. ඕනම දෙයකට ඔයාට ලකුණු හම්බ වෙනවා. හරිද? ඕනම දෙයකට ඔයාට ලකුණු හම්බ වෙනවා. right. විසි දෙක. හරි 22 වෙනි ප්‍රශ්නේ. උත්තරේ හරි කියලා හිතනවා. මෙන්න මේ ටිකෙන් හරිනම් ඔයාට හම්බ වෙනවා. හරි. විසි දෙක තියෙනවා. පරිසරය ආරක්ෂා කරමින් සේවක දක්ෂතාව වර්ධනය කරමින් ව්‍යාපාරයේ ප්‍රගතියට අදාළ ව්‍යාපාර රාමුවක් නිර්මාණය කිරීම. පරිසරය ආරක්ෂා කරලා සේවකයාගේ දක්ෂතාව වර්ධනය කරලා සේවකයා ගැන හිතලා ව්‍යාපාරයේ ප්‍රගතියකුත් ගෙනල්ලා ව්‍යාපාර රාමුවක් නිර්මාණය කරනවා. හිස්තැනක් වන අතර හරි දෙයට එරෙහිව වැරදි දේ සම්බන්ධ මූලධර්ම හා ප්‍රමිතිය සම්බන්ධ අවධානය යොමු කරන්නේ. මොකද්ද මේකේ මතක් වෙන්නේ? අර කියපු ගමන් පළවෙනි හිස්තැනේ මතක පළවෙනි වාක්‍ය කාණ්ඩයෙන් මතක් වෙන්න ඕනේ ඔයාලට. සමාජ වගකීම් කියන එක. කෙලින්ම සමාජ වගකීම් නිර්වචනය නෙවෙයි, ඒ හා සමාන නිර්වචනයක් දීලා තියෙන්නේ. ඒ නිසා පළවෙනියට කියවෙන්නේ සමාජ වගකීම් ගැන. දෙවෙනියට කියවෙන්නේ ව්‍යාපාර ආචාර ධර්ම ගැන. ව්‍යාපාර ආචාර ධර්ම ගැන. ඒතර මේකේ 22 අනුකොටස් බෙදීමක් නැති නිසා සමාජ වගකීම් කියන උත්තරයට එක ලකුණකොත් ආචාර ධර්ම කියන එකට උත්තරයට එක ලකුණකොත් ඔයාලට හම්බ වෙනවා. 23 23 අයන්න 23 අයන්න. හොඳ දේ කිරීමත් නරක දේ නොකිරීමත් හිස්තැනක් ලෙස සැලකේ. එතන මොකද්ද මේ? ඒකත් හොඳ දේ කරනවා නරක දේ කරන්නේ නැහැ. මොකද්ද? ව්‍යාපාර ආචාර ධර්ම. ව්‍යාපාර ආචාර ධර්ම. හරිද? එතන හිස්තැන එකක් තියෙන හින්දා ඒකට එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා. මම මේ කියන මේ හිස්තැන් පුරවන කෙටි පිළිතුරු ප්‍රශ්න වලට මම මේ කියන ලකුණු දුන්නාට පස්සේ මේ හිස්තැන් පුරවන කෙටි පිළිතුරු ප්‍රශ්න වල ලකුණු ආයේ නැවත දෙකෙන් වැඩිවීමක් වෙන්නේ නැහැ. නැවත මතක් කිරීම. MCQ ප්‍රශ්න කීයද තියෙන්නේ? MCQ ප්‍රශ්න වලට විතරයි හරි ගාන දෙකෙන් වැඩි කරන්නේ. මේවා එකක්වත් දෙකෙන් වැඩි කරන්නේ නැත. 23 ආයන්න. ස්වභාවික පරිසරයක් හෝ සංස්කෘතියක් කෙලෙසන කිසිවක් නොකරන බවට එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් ඇති කරගෙන තිබෙන සම්මුතිය. ඔක කතා කරන අර මිහිගත සම්මුලවත් එක්ක තමයි මේක ඇති කරගන්නේ. මිහිගත සම්මුලට ගිහිල්ලා මේ මිහිගත සම්මුලට ආපු මේ එක්සත් ජාතීන්ගේ රටවල් ටික එකතු වෙලා තමයි මේක ඇති කරගන්නේ. ඕකට අපි කියෝටෝ කියලාත් කියනවා. කියෝටෝ කියලාත් කියනවා. කැමති එක සම්මුතිය. කියෝටෝ ප්‍රොටෝකෝල් කියලා කියනවා. හරිද? ඔයාලට මේ හිස්තැනට ලියලා තියෙනවා නම් එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා. මේ හිස්තැනට ලියලා තියෙනවා නම් එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා. කියෝටෝ සම්මුතිය නැත්නම් කියෝටෝ ප්‍රොටෝකෝල් කියලා කියනවා. හරි? right.
24 අයන්න 24 අයන්න හිස්තැනක් හා හිස්තැනක් එකතුව වාණිජ්‍ය ලෙස සැලකේ. සරල ප්‍රශ්නයක්. ඔයාලට මතකයි. ඉස්සෙල්ලා අපි දැන් ටික කලින් කතා කරා. හරිද? මේක 1 2 කියලා දාලානේ තියෙන්නේ. ඔව්. 24 අයන්න එකට වෙළඳාම දෙවෙනි එකට උපකාරක සේව. මේක පිළිවෙල මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. පිළිවෙල මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. හරි. වෙළඳාම උපකාරක සේවවල එකතුව වාණිජ්‍ය ලෙස සැලකේ. ඉතින් හිතන්නකො මේ වගේ ප්‍රශ්නත් අහලා තියෙනවා. හැබැයි පළාත් පේපර් වල දෙකම හරිනම් එක ලකුණයි. දෙකම හරිනම් එක ලකුණයි. ආයන්න. සේවක ලිපිගොනු පවත්වාගෙන යාම, සේවකයන් බඳවා ගැනීම, තොග පාලනය, නිෂ්පාදනය වැඩි දියුණු කිරීම අනුපිළිවෙලට අනුව. හරි. මේක මෙතන ඊටම තියෙනවා. එනිසාම මම කරනවා. හරිද? දැන් ඔගේ අහන්නේ ප්‍රශ්නේ හැටියට යන ව්‍යාපාර කාර්යයන්ට ඇත්තේ මේ කියලා තියෙන මේ කමාදාලා කියලා තියෙන දේවල් 1 2 3 4 කියලා පිළිවෙලට ලියන්න තියෙන්නේ. පළවෙනිට කියන්නේ සේවකයන්ගේ ලිපිගණු පවත්වාගෙන යනවා. මේ සේවකයන්ගේ sorry 24 අයන්න ප්‍රශ්න පොඩි මිස්ටේක් එකක් තියෙනවා මට අමතක වුණා. 24 අයන්න ප්‍රශ්නේ වෙළඳාමයි උපකාරක සේවයි ලියනවනේ. හරිද? මේ වෙළඳාමයි උපකාරක සේවයි ලියලා ඊට පස්සේ 3යි 4යි හිස්තැන් විදියට ව්‍යාපාර සහාය සේවා. එහෙම නැත්නම් මේ උපකාරක සේවා කියන්නේ ව්‍යාපාර සහාය සේවා කියන්නේ දෙකම එකයි. හරිද? ඒවට උදාහරණ දෙකක් ලියන්න ඕනේ. මට අමතකුණා ඒක. උදාහරණ විදියට මම දෙකට වඩා ලියන්නම්. අපිට වාගේ උත්තරේ රක්ෂණීය කියලා තියෙනවා නම් ගන්න පුළුවන්. ප්‍රවාහණීය කියලා තියෙනවා නම් ගන්න පුළුවන්. ගබඩාකරණීය තියෙනවා නම් ගන්න පුළුවන්. සංනිවේදනීය කියලා තියෙනවා නම් ගන්න පුළුවන්. බැංකු කටයුතු කියලා තියෙනවා නම් ගන්න පුළුවන්. 3යි 4යි හිස්තැන් වලට හරි 3යි 4යි හිස්තැන් වලට ඕනම දෙකක්. මේ ටිකෙන් ඕනම දෙකක්. එතකොට මේ හිස්තැන් දෙකත් හරිනම් වෙළඳාම උපකාරක සේවා කියන හිස්තැන් හතරම හරිනම් එක ලකුණක් හම්බ වෙනවා නැත්තම් නෑ. හරි 24 අයන්නට හිස්තැන් හතරම හරියනකොට. එතකොට හතරම හරියද්දී මේ ඕනම දෙකක් ගන්න පුළුවන්. හරි ඕනම දෙකක් ගන්න පුළුවන්. මෙතනද හතරම හරිනම් එක ලකුණක් හම්බ වෙනවා. හරි මගේ මිස්ටේක් එකක් එක ඉස්සෙල්ලා මම හිතුවේ ඒකේ අර වෙළඳාම උපකාරක සේවා කියන කැලේ විතරයි තියෙන්නේ කියලා. right හරි මම මේක මගනවා. විශේෂයෙන් ආයන්න සේවක ලිපිගොනු පවත්වාගෙන අනේක මොකක්ද කියලා අහනවා. ව්‍යාපාර කාර්යයන්. ඔයාලට මතකයි පළවෙනි පාඩමේ ව්‍යාපාර කාර්යයන් කියලා අපි 7ක් කතා කරා. මොනවාද? නිෂ්පාදනය නැත්නම් මෙහෙයුම් කටයුතු, අලෙවි කරන කටයුතු, මූල්‍ය කටයුතු, මානව සම්පත් කටයුතු, පර්යේෂණ සම්වර්ධන, පරිපාලන, තොරතුරු කළමනාකරණය. ඔන්න ඔය ටිකෙන් තමයි ප්‍රශ්න අහන්නේ. සේවකයන්ගේ ලිපිගොනු තියාගෙන යනවා කියන්නේ හරි මේක අපිට දාන්න පුළුවන් පරිපාලනයේ සම්බන්ධ වැඩක්. පරිපාලන කටයුතු.
නැත්නම් කාර්යය කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ සේවකයන් බඳවා ගැනීම. සේවකයන් බඳවා ගැනීම මානව සම්පත්. මානව සම්පත් කටයුතු දෙවෙනි ස්ථානට. පිළිවෙලට තියෙන්න ඕනේ මේ ටික නම්. 3 තොග පාලනය හා නිෂ්පාදනය වැඩි දියුණු කිරීම. තොග පාලනය කියන්නේ තුන්වෙනි එක, නිෂ්පාදනය වැඩි දියුණු කිරීම කියන්නේ හතරවෙනි එක. තොග පාලනය කියන්නේ එක්ක නිෂ්පාදනය නැත්නම් මෙහෙයුම් කටයුතු. හරි. හතරවෙනි එක නිෂ්පාදනය වැඩි දියුණු කරනවා කියන්නේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු. හරිද? ස්තන් හතරම හරිනම් එක ලකුණයි. ප්‍රශ්න ලේසි. හැබැයි ලියන්න තියෙන ටික හරියටම ලියුවොත් අපට ලකුණ හම්බ වෙනවා, නැත්නම් හම්බෙන්නේ නැත. ලියන්න තියෙන ටික හරියටම ලියුවොත් ලකුණ හම්බ වෙනවා, නැත්නම් හම්බෙන්නේ නැහැ. හරි. දැන් මේකේ පේපරේ කරගෙන යද්දි ඊට පස්සේ ඔයාලට මොන හරි හිතන්නකෝ දැන් ඔයාගේ උත්තරය මගේ උත්තරය ගැටෙන තැනක් තියෙනවා. ඔයාලට ඒක අහගන්න ඕන නම් ඔයා වීඩියෝ එක බලලා ඉවර වෙනවා. බලලා ඉවර වෙනකොට ඔයාලට ඒක මාක් එකක් දාලා තියාගන්න. මාක් එකක් දාලා තියාගෙන ඒක මගෙන් වෙනම අහනවා. වීඩියෝ එක මැදදී අහන්න යන්න එපා. වීඩියෝ එකේ වෙනලා අහන්න. right 24 නේ. ඊට පස්සේ 25 25 අයන්න. නිෂ්පාදනයේ ස්වභාවය අනුව වර්ග කරද්දී පතල්ලා ගැනීම කොහෙද අයිති වෙන්නේ කියලා අහනවා. නිෂ්පාදනයේ ස්වභාවය අනුව. නිෂ්පාදනයේ ස්වභාවය අනුව නම් අයිති වෙන්නේ ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික කියන කොටස් තුනේ ප්‍රාථමික අංශයට. හැම වෙලේම බලන්න මේ ප්‍රශ්නයක් කියද්දී ප්‍රශ්නට අදාළ තියරි කොටස හොයාගෙන යනවා. හරි. නිෂ්පාදනයේ ස්වභාවය අනුව වර්ග කරද්දී පතල්ලා ගැනීම. නිෂ්පාදනයේ ස්වභාවය අනුව පළවෙනි පාඩමේ තිබ්බේ නිෂ්පාදන ස්වභාවය, නිෂ්පාදන අංශයයි. අන්න එතනින් තමයි අපි ගන්න ඕනේ. හරි. නිෂ්පාදන ස්වභාවය අනුව ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික කියලා කොටස් තුනක් තිබ්බා. දැන් අපෙන් අහන්නේ පතල්ලා ගැනීම මේ කැලේ තුنين කෝකෙද තිබ්බේ කියන එක. හරි. ඒ කියන්නේ හරියට ගෙදර බිස්කට් ටින් තුනක් තියෙනවා. බිස්කට් ටින් තුනෙන් බිස්කට් තිබ්බේ කොයි ටින් එකේද කියලා අහනවා වගේ වැඩක්. හරිද? ඒතර බිස්කට් ටින් ටික තියෙන තැන දැනගන්න ඕනේ. බිස්කට් ටින් තුනෙන් කොයි ටින් එකේද බිස්කට් තිබ්බේ කියලා දැනගන්න ඕනේ. ඒ වගේ තියෙන තැන ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ඒතර තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ලේසි වෙන්නේ. හැම වෙලෙම මතක තියාගන්න ප්‍රශ්නෙට අදාළ තියරිය කොහෙද තියෙන්නේ? මොකද්ද පාඩම? පාඩමේ කොයි හරියද කියන එක ඔලුවට ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ උත්තරේ හිතන්න. ඒක ලස්සන උත්තරේ ගලාගෙන යනවා. ආයතන 4 කර්මාන්ත මූලය දල දේශීය නිෂ්පාදනයේ නැත්නම් කර්මාන්ත මූලයේ නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්ගීකරණය කියලා කියද්දී පතල්ලා ගැනීම ආයති වෙන්නේ පතල්ලා ගැනීම කර්මාන්තය ආයති වෙනවා කාටද? අපි කියන්න පුළුවන් කර්මාන්ත අංශයට. කර්මාන්ත අංශයට ආයත් වෙනවා කියලා කියන්න පුළුවන්. right. ඒතර ඔයාගේ මේ හිස්තැන් දෙකම හරිනම් එක ලකුණක් ඔයාට හම්බ වෙනවා. හරි දැන් පස්සෙලාක බලන්න එපා මේ දෙක දැම්මයි කියලා උත්තර දෙකක් තියෙනවා. උත්තර දෙකක් තියෙන හින්දා තමයි එක ලකුණක් හම්බ වෙනවා කියලා. නැත්තම් හිතයි ලකුණු දෙකක් හම්බ වෙනවා කියලා. මෙලාකට ඒ වගේ වැඩක් කරනවා නමත කියලා. ඔයාලා කරන්නේ නැහැ ඉතින්. ඒනට කියලා දෙන්නේ කොහොමද? කරායි. ව්‍යාපාරයක සිටින සියලු දෙනා අතර බෙදා හදා ගන්න ඊළඟ පරම්පරාවෙත පවරා දෙනු ලබන හිස්තැනක් හා හැසිරීම් රටා සංවිධාන සංස්කෘතිය වේ. සංවිධාන සංස්කෘතිය කියන එක ඇතුලේ තියෙන කැලේ ටිකක් අහන්න ඕනේ.
අපිට දාන්න පුළුවන් කීපයක් තියෙනවා. සිරිත් විරිත් දාන්න පුළුවන්. ආකල්ප දාන්න පුළුවන්. පුරුදු දාන්න පුළුවන්. නීති රීති දාන්න පුළුවන්. විශ්වාස දාන්න පුළුවන්. හැබැයි හැසිරීම රටා මෙතන තියෙන ඉඳ හැසිරීම රටා දාන්න බෑ. ඒතර 1 2 3 4 5ක් තියෙනවා. ඕනෑම හතරක්. ඕනෑම හතරකට වාගේ ලකුණු එක හම්බ වෙනවා. හරිද? මේ ටිකෙන් ඕනම එකක් ඔයාලගේ උත්තරේ තියෙනවා නම් ලකුණු එකක් හම්බ වෙනවා. හැබැයි හතරම දෙන්න ඕනේ. 25 වෙනි ප්‍රශ්නේ. right 26 මම හරි කියලා 26 අයන්න පසුගිය සමය තුළ රට තුළ ඇති වුණු අස්ථාවරත්වය. දැන් ඔයා මේ ප්‍රශ්නේ හදන කාලේ මේ ප්‍රශ්නේදී වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති මේක මම හිතන්නේ 2019 දී කියලා මතක නැහැ 2019 වුණත් අර බෝම්බ ගහපු ඒක දාන්න පුළුවන්. හැබැයි මේ කාලේ පහුගිය කාලේ බෝම්බ ගහපු එකයි කොරෝනා ඔය කියන දේවල් මොනවාද? පසුගිය සමය තුළ රට තුළ ඇති වුණු අස්ථාවරත්වය. අස්ථාවරත්වයක් ආවේ මේ වර්තමාන කාලේ සලකලා බලලා අපි උත්තරය ගත්තොත් ස්වභාවික පරිසරයේ තත්ත්වයක්. ඇයි කොරෝනා නිසානේ මේ හැමදේම ඩවුන් වෙන්නේ. කොරෝනා කියන කාවේ ස්වභාවික විපතක් කියන එක. ස්වභාවික විපත් කියන්නේ ස්වභාවික පරිසරයට අයත් ඒවා. හරි. ඒ පදනම මත උත්තරේ මම ගන්නවා. ස්වභාවික පරිසරයට අයිති කියලා. මොකද දේශපාලන අස්ථාවරත්වයක් අපිට ඩිරෙක්ට් කියන්න බෑ. මොකද දේශපාලන අස්ථාවරත්වය මේ දැන් මේ ළඟදී ඡන්දයක් තිබෙන්නේ නැහැ. පහුගිය අවුරුදු කාලයක් ගත්තම ඡන්දයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා අපිට ගන්න අමාරුයි. හරි. ස්වභාවික පරිසරයට අනුව ඒක ඇති වෙච්ච අස්ථාවරත්වය නිසා, එතනින් ඇති වෙච්ච තත්ත්වයන් නිසා, ස්වභාවික පරිසරයේ ඇති වෙච්ච තත්ත්වයන් නිසා මේ ව්‍යාපාර වලට ආයෝජන වලට දැඩි බලපෑමක් ආවා. ව්‍යාපාර නැවතුණා, ආයෝජන නැති වුණා. හරි සාධාරණයි. එතකොට ජීවන වියදම ඉහළ යාම දල ජාතික නිෂ්පාදිතයේ පහළ බැසීම ආදී පරිසර තත්ත්වයන් ලෙස සැලකේ. මොන පරිසරයේ තත්ත්වයන්ද කියලා අහනවා. ජීවන වියදම අමනක් තියෙන්නේ දල ජාතික නිෂ්පාදිතයේ පහළ බැසීම මේ කියන දේවල් ඇත්තටම එන්නේ ආර්ථිකයත් එක්ක බැඳිච්ච ආර්ථික පරිසරයට. ආර්ථිකයත් එක්ක බැඳිච්ච ආර්ථික පරිසරයට මේකට එක ලකුණයි මේකට එක ලකුණයි වෙන වෙනම සෙපරේට් හම්බ වෙනවා. විසි අයන්න කියලා දාලා තිබ්බට මේ ප්‍රශ්නේ බෙදීමක් වෙන්නේ නැහැ. කියන්නේ අයන්න කියලා බෙදීමක් නෑ ඇත්තටම. 27 කිසියම් රටක සමාජ තිරසාර සංවර්ධනය හා පාරිසරික තිරසාර ආරක්ෂණය මට මතකයි තිරසාර ආරක්ෂණය මෙන්න මෙහෙම ටිකක් ඇඳලා තිබ්බ මෙන්න මේ මැද කෑල්ල මෙන්න මේ මැද මේ මම පාට කරන කෑල්ල තමයි තිරසාර සංවර්ධනය නැත්තම් තිරසාර ආරක්ෂණය කියලා කිව්වේ. ඒතර මේකෙන් අපෙන් අහන්නේ සම්පූර්ණ තුන්දෙනාම આવොත් නේ තිරසාර සංවර්ධනය නැත්තම් තිරසාර ආරක්ෂණයනේ. හැබැයි අපෙන් අහනවා 27 වෙනි ප්‍රශ්නේ කිසියම් රටක සමාජ තිරසාර සංවර්ධනයක්. මෙතන සමාජය තිරසාර සංවර්ධනයක් පාරිසරිකත් දංගලා තිබ්බ මේ දෙන්න ආවොත් මේ දෙන්න ඊට වෙලා තිබ්බොත් මෙන්න මේ පොදු කෑල්ලේ එන උත්තරය අහන්නේ. මේ පොදු කෑල්ලට එන උත්තරය අහන්නේ. ඒතර ඒක අපිට කියන්න පුළුවන් දැරිය හැකි බව.
දෙන දේ තමයි කිව්වේ. ඒකෙම අහනවා එසේම කිසියම් රටක සමාජ තිරසාර සම්වර්ධනයත් ආර්ථිකයත්. සමාජයයි පරිසරයයි දැරිය හැකි බව සමාජයයි ආර්ථිකයයි කියන්නේ සමානාත්මතාවය. ආර්ථිකයයි පරිසරයයි කියන්නේ ජීවත් විය හැකි බව. මේකට එක ලකුණයි මේකට එක ලකුණයි. right 28 අයන්න. ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමේදී විවිධ කරුණු පිළිබඳ සැලකිලිමත් වේ. ඒදී චාරිත්‍ර වාරිත්‍ර වටිනාකම් පුරුදු හා පුරුදු ආකල්ප ආදී පිළිබඳ සැලකිලිමත් වීම. මොකක්ද? සලකා බලන්න ඕනි සාධක ගණදෙනු කරුවෝ තරඟකරුවන්ගේ ආචාර ධර්ම, සේවකයෝ ගැන ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේ හැකියාව. ඔය අතර එක සාධකයක් තියෙනවා. ආයතනයේ නැත්තම් සංවිධානයේ සංස්කෘතිය. සංවිධාන සංස්කෘතිය කිව්වත් හරි. මේ උත්තරේ ආ ලියලා තියනවා නම් එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා. සංවිධාන සංස්කෘතිය කියන එකට තමයි මේක බලන්න ඕනේ. හරි. ආයතන සංස්කෘතිය කියලා කිව්වත් හරි. හරි. ඊට පස්සේ රජය හා ව්‍යාපාර පාඩමකට යනවා. පාඩමේ ප්‍රශ්නකට යනවා. ඉසි අටේම ආයන්න වට්ටම් අනුපාතය වෙනස් කිරීම රජයේ හිස්තැනක් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන උපකරණයක් කියලා කියනවා. හරි. මොකක් ක්‍රියාත්මක කරන්නද? අපි ඉගෙන ගන්නවා ප්‍රතිපත්තියෙන් දෙකක්. එකක් ෆිස්කල් ප්‍රතිපත්තිය අනිත් එක මූල්‍ය ප්‍රතිපත්තිය. වට්ටම් අනුපාතයේ තිබෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය. හරිද? එතන අපේ උත්තරේ වෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය. මේ උත්තරේ තියනවා නම් ඔයාලට එක ලකුණක් හම් වෙනවා. තීරේ කොටස මතක් කරලා දුන්නොත් මූල්‍ය ප්‍රතිපත්තිය කිව්වේ රටේ මුදා සැපීම පාලනය කරන්න. එහෙම නැත්නම් මිල ස්ථායීතාවය ඇති කරන්න මුදා සැපීමට පාලනය කිරීම සඳහා මිල ස්ථායීතාවය ඇති කරන්න මුදා සැපීමට බලපෑම් කරන්න ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තියයි. ෆිස්කල් ප්‍රතිපත්තිය කිව්වේ සාර්වාර්ථික ස්ථායීතාවය ඇති කරන්න රාජ්‍ය ආදායම වියදම රාජ්‍ය ණය වලට බලපෑම් කරන ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තියනේ දැන් අපි කතාව. මූල්‍ය ප්‍රතිපත්තිය උපකරණ කිහිපයක් තිබ්බා. එකක් තිබ්බා ප්‍රතිපත්තිමේ පොලි අනුපාත තිබ්බා. ඔයාලට මතක ඇති. මේ කොටස් තුනක් තිබ්බා. බැංකු පොලි අනුපාත, නිත්‍ය ණය අනුපාත, පොලි අනුපාත, නිත්‍ය තන්පතු පොලි අනුපාත වගේ තිබ්බා. හරි. ඊට පස්සේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත කියන උපකරණ තිබ්බා. මතක් කරගන්න. විවට නැත්තම් විවෘත වෙළඳපොළ කටයුතු තිබ්බා. ඊට පස්සේ ණය පිළිබඳ සීමා තිබ්බා. ඊට පස්සේ යහපෙළඹවීම තිබ්බා. අනිත් එක තමයි අපි ප්‍රශ්නට අදාළ වෙන එක වට්ටම් අනුපාතය වෙනස් කරන එක. මෙන්න මේකේන උපකරණ අරගෙන මුදා සැපීමට බලපෑම් කරපු ප්‍රතිපත්තිය තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කිව්වේ. හරි පොඩි මතක් කර දීමක්. right 28 ආයන්නට මුදල් මූල්‍ය ප්‍රතිපත්තිය එකට ලකුණු 1යි. right රජයේ හිස්තැනක් හා හිස්තැනක් සම්බන්ධව රජය සිදු කරන කටයුතු පිස්කර ප්‍රතිපත්ති ලෙස හඳුන්වනවා. 29 ආයන්න රජයේ ආදායම හා වියදම
ආදායම අනිත් පළවෙනි ස්ථාන දෙවෙනි ස්ථාන වියදම පිළිවෙලක් නැහැ. දෙකම හරිනම් එක ලකුණක් ඔයාට හම්බ වෙනවා. දෙකම හරිනම් එක ලකුණක් හම්බ වෙනවා. යම් ආර්ථික මුදල් වර්ෂය තුළ හිස්තැනක් හා හිස්තැනක් මාර්ගවලින් ලැබෙන ආදායම රාජ්‍ය ආදායමයි. රාජ්‍ය ආදායම ඔයා දන්නවා බදු ආදායමයි බදු නොවන ආදායමයි කියලා කොටස් දෙකයි. සාමාන්‍ය 90ක් විතර බදු ආදායමක් කියනකොට බදු නොවන ආදායම 10ක් විතර ඉන්නේ. මේ බදු ආදායම තවනම් බෙදන්න පුළුවන් බදු කියන එක ඍජු බදු වක්‍ර බදු කියලා විතන් කිරීමේ හැකියාව මත බෙදන්න පුළුවන්. බදු පදනම් මත කියලා අනුක්‍රමික ප්‍රතික්‍රමික සමානුපාතික කියලා බෙදන්න පුළුවන්. හරි. ඍජු බදු වක්‍ර බදු කියලා කියන්නේ ඍජු බදු කියන්නේ බදු බරට යටත් වෙන පුද්ගලයා විසින්ම බද්ද ගෙවන්න ඕන නම් ඒක ඍජු බදු කියලා කියනවා. වක්‍ර බදු කියලා කියන්නේ බදු බර විතන් කරන්න පුළුවන් බද්ද විතන් කරන්න පුළුවන් නම් තව පාර්ශ්වයකට ඒක වක්‍ර බදු කියලා කියනවා. අනුක්‍රමික ප්‍රතික්‍රමික සමානුපාතික කියලා බදු පදනම් මත කොටස් තුනයි. අනුක්‍රමික කිව්වේ ආදායම වැඩි වෙනකොට බදු ප්‍රතිශතය වැඩි වෙන ඒවා. ප්‍රතික්‍රමිකයි කිව්වේ ආදායම වැඩි වෙනකොට බදු ප්‍රතිශතය අඩු වෙන ඒවා. සමානුපාතිකයි කිව්වේ ආදායම වෙනස් වීම මත බදු ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැති ඒවා. හරි. මේ ප්‍රශ්න උත්තරේ බදු ආදායමයි බදු නොවන ආදායමයි දෙකම හරිනම් එක ලකුණක් වාට එනවා. right ඊට පස්සේ 30 වෙනි ප්‍රශ්නේ මේක අහන්නේ ජාතික රූපවාහිනිය වැනි ආයතන තුලින් අනෙකුත් රූපවාහිනී නාලිකාවලට රජයේ හිස්තැනක් ලෙස කටයුතු කරන ලබන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආයතන බිහි කිරීම තුලින් රජයේ හිස්තැනක් ලෙස ව්‍යාපාර වලට බලපෑම් ඇති කරයි. රජයේ ව්‍යාපාර වලට බලපෑම් කරන ආකාරය ගණදුරකරුවෙක් විදියට, තරඟකරුවෙක් විදියට, බදු අය කර නියෝජිතයෙක් විදියට, දිරිගැන්වීම් සපයන්නෙක් විදියට, නියාමනය කරන්නෙක් විදියට, හරි යටිතල පහසුකම් සංවර්ධනය කරන්නෙක් විදියට රාජ්‍ය ව්‍යාපාර වල මැදිහත් වෙනවා. මෙතනදී ජාතික රූපවාහිනිය කියන්නේ තවත් එක්තරා රජයේ රූපවාහිනී ආයතනයක්. ඒ වගේම තවත් ඕන තරම් රූපවාහිනී නාලිකා තියෙනවා. පෞද්ගලික අංශයවත් තියෙනවා. එතකොට මෙතනදී අවිලා තියෙන කවුරු විදියටද? මේ අවිලා තියෙන මෙතනදී තරඟකරුවෙකු ලෙස තමයි මෙයා මෙතනදී මැදිහත් වෙලා තියෙන්නේ. right. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආයතන බිහි කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන්නේ කවුද? ආදායම් බදු, වැට් බදු වගේ ඔය බදු අය කරන කෙනෙක්. අය කරන ප්‍රධානම බදු සම්බන්ධව ප්‍රධානම ඉන්න කෙනෙක්. එතකොට බදු අය කරන නියෝජිතයෙක් විදිහට තමයි මෙයා ඇවිල්ලා තියෙන්නේ. හරි. ලෙස ව්‍යාපාරවලට බලපෑම් කරයි කියලා කියනවා. 30 වෙනි ප්‍රශ්න බෙදිලා නැති නිසා තරඟකරුවෙක් ලෙස කියන උත්තරේට එක ලකුණකුත් බදු අය කරන නියෝජිතයෙක් කියන එකට එක ලකුණකුත් දෙනවා. ඒක ඉතින් මම හදපු ප්‍රශ්නයක් නෙවෙයි. හරි. ඒතර අයන්නේ කියලා එකක් නැහැ. මගේ ප්‍රශ්න කරා මොහොම ඔච්චර ලකුණු දෙන්නේ නැහැ. හරි. 31. වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳපොළ නොවුන්ගේ අතිරික්ත අරමුදල් මහා බැංකුවේ ඇති රජයේ සුරුකුම්පත්වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලි අනුපාතය. හරි. අන්නම ප්‍රශ්නයක්. මතක් කරගන්න ඕනේ තීර කොටසක් තියෙනවා. මේක දෙපැත්තකින් කියන්න පුළුවන්. හරිද? දෙපැත්තකින් කියන්න පුළුවන්. අපෙන් අහන්නේ මේ එක පැත්තකින්. හරිද? ඔයගෙන් අහන්නේ මෙන්න මහා බැංකුව, මෙන්න වාණිජ බැංකුව. හරිද? ලොකු එක්කෙනා මහා බැංකුව, දෙවෙනි පොඩි එක්කෙනා වාණිජ බැංකුව. වාණිජ බැංකුව සහ ප්‍රාථමික වෙළෙන්දෝ එයාලගේ අතිරික්ත මුදල් මෙයාලා ළඟ සල්ලි වැඩි. ඒතර වැඩි සල්ලි ටික මෙයා තියාගන්නේ නැහැ. මෙයා ගිහිල්ලා කෙලින්ම මහා බැංකුවට දෙනවා.
මෙයා වැඩියෙන් තියාගෙන ඉන්න සල්ලි ටික වැඩියෙන් තියාගන්න නැත්නම් ඒක මහ බැංකුවට ගිහිලා දුන්නාම එතකොට මහ බැංකුවේ සුළුකම් පත්වල ආයෝජනය කරනවා. ආයෝජනය කරාම අපිට හම්බ වෙන පොලි අනුපාතයක්. ඒකට අපි කියනවා ප්‍රශ්නෙට උත්තරේ මම මෙතන ලියන්නේ පළවෙනි ස්ථානට නිත්‍ය තන්පතු පහසුකම් අනුපාතය. ඉංග්‍රීසියෙන් කියනවා SDFR Standard Deposit Facility Rate. right. ඊට පස්සේ රටේ සමස්ත මුදල් සැපයීමට බලපෑම් ඇති කරන බැංකු ණය ප්‍රමාණය අඩු වැඩි කරමින් ණය ප්‍රමාණය පාලනය කිරීම. right. ඒතර ප්‍රශ්න වෙනස් කරන්න. ඒ නිසා මම මේකට අනිත් පැත්තත් කියලා ඉන්නා. මෙයාලට සල්ලි වැඩි නිසානේ මෙයාලා ගිහලා බැංකුවේ දැම්මේ. දැන් මෙයාලට සල්ලි නැහැ. සල්ලි නැහැ. සල්ලි නැත්තම් මහා බැංකුවෙන් මෙයාලා සල්ලි ඉල්ල ගන්නවා. එතකොට එතනදී ඇති කරනවා නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය. මේකට කියනවා ස්ටෑන්ඩඩ් ලෝන් ෆැසිලිටි රේට් කියලා. හරිද? සාමාන්‍යයෙන් ප්‍රති මිලදී ගැනුම් වලදී අය කරන්නේ මේ පොලි අනුපාතය. ප්‍රති මිලදී ගැනුම් කිව්වේ මොකද්ද? ප්‍රති මිලදී ගැනුම් කිව්වේ රජයේ සුළුකුම්පත් වාණිජ බැංකු වලට විකුණනවා. වාණිජ බැංකු ළඟ සල්ලි වැඩි. වාණිජ බැංකු ඒවා ගන්නවා. ගන්නකොට වාණිජ බැංකු වල සල්ලි ඇදිලා යනවා. හැබැයි මේක විකිණීමක් වෙන්නේ නැත්තරම. අපි මේක මෙහෙම නෙවෙයි කියන්නේ. මහා බැංකුවේ තියෙන සුළුකුම්පත් වාණිජ බැංකු වලට විකුණනවා නැවත මිලදී ගැනීමේ පොරොන්දුව මත. නැවත මිලදී ගැනීමේ පොරොන්දුව මත. නැවත මිලදී ගැනීමේ කියන එක ප්‍රතිමිලදී ගැනීම කියලා ප්‍රතිමිලදී ගැනීම කියන එක හදනවා. හරිද? ඒතකොට එතනදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයක් හම්බෙන්නේ. හැබැයි මේ වාණිජ බැංකු ළඟ තියෙන සුළුකුම්පත් රජයේ මිලදී අරගෙන රජයේ සල්ලි ගෙවනවා. එතකොට රජයේ මිලදී ගන්නකොට කියනවා නැවත විකිණීමක් තියනවා කියලා. නැවත විකුණනවා කියලා පොරොන්දු වෙනවා. ඒ නැවත විකිණීමේ පොරොන්දුව මත තමයි නික විකුණන්නේ. එතකොට ඒකට අපි කියනවා ප්‍රති විකුණුම් කියලා. මතක් කිරීමක්. මේ ප්‍රති විකුණුම් වලදී තමයි මෙන්න මේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය අය කරන්නේ. right. එතකොට මේ ටික ඔක්කොම මකලා දාලා අපි ප්‍රශ්නෙට උත්තරය විතරක් ඉදිරි කරොත් මකලා හරියට ලියන්නම්කෝ. ඒ තීර කොටස පොඩ්ඩක් ඉක්මනට මතක් කරගන්න. right. ඒකෙම තමයි අහන්නේ රටේ සමස්ත මුදල් සැපයීමට බලපෑමක් ඇති කරන බැංකු ණය ප්‍රමාණය අඩු වැඩි කරමින් ණය ප්‍රමාණය පාලනය කිරීම අපි කියනවා මේක දෙවිදිහකට කියන්න පුළුවන් ණය පිළිබඳ සීමා හා කොන්දේසි කියලා ලියලා තිබ්බත් හරි. මේකත් අර මූල්‍ය ප්‍රතිපත්තියේ තියෙන උපකරණ වලින් එකක්. එහෙම නැත්නම් බැංකු ණය පාලනය කියලා ලියලා තිබ්බත් හරි. හරි. ණය පිළිබඳ සීමා හා කොන්දේසි කියන එක හරි. බැංකු ණය පාලනය කියන එක හරි. ඔය දෙක එකක් ලියලා තිබ්බනම් හරි. හැබැයි ඒකවල මෙතන හිස්තැන් තියෙනවා. එක හිස්තැනයි දෙකයි හිස්තැන්. හිස්තැන් දෙකටම තමයි ලකුණු එකක් වාට හම්බ වෙන්නේ. ඊට 31 ප්‍රශ්නේ බෙදීමක් තියෙනවා. right. ඒක උත්තරේ මගන්න නැත්නම් ඉඩමදි නිසා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ණය පිළිබඳ සීමා කොන්දේසි නැත්නම් බැංකු ණය පාලනය.
ඊට පස්සේ 31ේම ආයන්න. right. පාරිභෝගික ආරක්ෂණයේ ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කිරීම නිසා අපතේ අඩුවීම. පාරිභෝගික ප්‍රමිතීන් එහෙම නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමිතිය දෙන ප්‍රමිතීන් අනුව නිෂ්පාදනය කිරීම නිසා අපතේ හා නාස්තිය අඩු වෙන එක කාගේ පැත්තේ වාසියක්ද? ව්‍යාපාරවල වාසියක්. ව්‍යාපාරවල වාසියක් වන ව්‍යාපාරවලට හරි ව්‍යාපාරයට අත්තන වාසියක් වන අතර වෙළඳ විසමාචාර වලින් ආරක්ෂා වීම මේ පාරිභෝගික ආරක්ෂණය නිසා වෙළඳ විසමාචාර වලින් ආරක්ෂා වෙනවා කාගේ පැත්තෙන්ද? පාරිභෝගිකයාගේ පැත්තෙන්. පාරිභෝගිකයාට අත්තන වාසියක්. හිස්තැන් දෙකටම වාට එක ලකුණක් හම්බ වෙනවා. තිස් දෙක අයන්න. උද්දමනය පාලනය කිරීම මිල මට්ටම ස්ථාර මට්ටම පවත්වා ගැනීම පොලි අනුපාතය පාලනය කිරීම හිස්තැනක් තුළින් සිදු කරනවා. හරි. උද්දමනය පාලනය කළ මිල මට්ටම ස්ථාරව තියාගන්න එක පොලි අනුපාත පාලනය කරන මේක ඇත්තටම පාඩි දෙන්න පුළුවන් ෆිස්කල් ප්‍රතිපත්ති කියලා නෑ. මේ උද්දමනය පාලනය කරන්න මිල මට්ටම ස්ථාරව තියාගන්න එක වැදගත් වෙනවා. හරි. උද්දමනයට බලපාන හේතු වලින් ඔයාට මේ සතියේ කතා මේ පේපර් එක කතා කරන්න කලින් කියන්නේ මේ සතියට අදාළ වෙන මොකද්ද තියරි ක්ලාස් එකේ වීඩියෝ එක වැඩි කතා කරනවා උද්දමනයට බලපාන හේතු වලින් එකක් මුදාස අපේ මේ නිසා මම මේකට කියනවා මූල්‍ය ප්‍රතිපත්තියේ මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියනවා. right 32 ගන්න. 32 ගාවට මේක හරිනම් එක ලකුණක් හම්බ වෙනවා. හරිද? රජයේ විස්කල් ප්‍රතිපත්තිය හිස්තැන මගේ පිළිබිවන අතර මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ හිස්තැන පවත්වා ගැනීමයි. හිස්තැන පවත්වා ගන්න නේ. රජයේ විස්කල් ප්‍රතිපත්තිය මොනවාගේ මගින්ද පිළිබිවෙන්නේ? රජයේ අයවැය මගින් පිළිබිඹු වෙනවා. හරි. අයවැය මගින් පිළිබිඹු වෙනවා. මූල්‍ය ප්‍රතිපත්තියේ අරමුණ මිල ස්ථායීතාවය පවත්වා ගන්නවා. මිල ස්ථායීතාවය තියා ගන්නවා කියන්නේ උද්දමන අවදමන වළක්වා ගන්නවා. හිස්තැන් දෙකම හරිනම් වාට එක ලකුණක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ 33 නම් ප්‍රශ්න. ඊට පස්සේ 33 වෙනි ප්‍රශ්නය. 33 වෙනි ප්‍රශ්නය. වෙනි ප්‍රශ්නය. 33 ප්‍රශ්නය. 33 ප්‍රශ්නේ තයන්න ආයන කියලා බෙදෙනවා. බලුවොත් 33. කිසියම් නිෂ්පාදනය පිළිබඳ නිෂ්පාදනය සේවය හෝ විකිණීම පිළිබඳ සමාගමක් සතු අයිතිය වෙනත් ව්‍යාපාරයකට පැවරීම මොකද්ද? ව්‍යාපාර සංවිධාන වලට ගිහිලා තියෙන ප්‍රශ්න එකපාරටම. ව්‍යාපාර සංවිධාන වල වලට මතක ඇති වරලත් ව්‍යාපාර. වෙළඳ ලකුණක් භාවිතා කිරීම අයිතිය තවත් පාර්ශ්වයකට පවරනවා. හරිද? ඒ නිසා මේක වරලත් ව්‍යාපාර ගැන අහලා තියෙන්නේ. වරලත් ව්‍යාපාර. හරිද? ලෙස හැදින්නේ හිස්තැන් එකයි තියෙන්නේ. එකක් හම්බෙනවාට. ආයන්න. හවුල් ව්‍යාපාර සංවිධාන පාඩමේ ගාන රෙදිර මරේ නඩු තීන්දුව වන බංකොලොත් වූ හවුල්කරුගේ අලාභ කොටස බංකොලොත් නොවූ හවුල්කරුවන් අතර කොහොමද බෙදාගන්නේ? බංකොලොත් නොවූ හවුල්කරුවන් අතර අවසාන ප්‍රාග්ධන අනුපාතයට අවසාන ප්‍රාග්ධන අනුපාතයට බෙදා ගන්නවා. මේ උත්තරේ දීලා තියෙනවා නම් එක ලකුණයි. මේක කොහොමද කියලා ඔයා
ඒ කියන්නේ මේක හදන හැටි මේකේ ගාන හදන හැටි කැල්කියුලේට් කරන හැටි එක ගැන ඔයා ඉගෙන ගන්නවා පුල්සර්ගෙන් accounts පාඩමේදී. හරි හවුල් ව්‍යාපාර කියන පාඩමේදී පුල්සර්ගෙන් ඉගෙන ගන්නවා ඔය කතාව. හරිද? right 34 මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා 34 සහ 35 කියන්නේ එකම ප්‍රශ්නයක්. ඒ නිසා ඔය ප්‍රශ්න දෙකෙන් එකට ඔයාලට ෆ්‍රී ලකුණක් හම්බ වෙනවා. හරිද? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ෆ්‍රී ලකුණ හම්බ වෙන්නේ මේ ප්‍රශ්න දෙකෙන් එක තැනකට හරි හිස්තැන කියන්නේ 1 2 හිස්තැන් 3ක් තියෙනවා. හිස්තැන් 3 හරිනම් ඔයාට 34 හිස්තැන් 3 හරි කියන්නකෝ. එහෙනම් 35ට ෆ්‍රී ලකුණු දෙකක් හම්බ වෙනවා. නැත්තම් නෑ. මොකද ඉතින් මේ ප්‍රශ්නට උත්තරේ ලියා ගන්න බැරි නම් ඒකම කොපියක් ගහන්න යටින් බැරි නම් වැඩක් නෑ. හරි 34 ප්‍රශ්නේ උත්තර ටික 6 යන්නේ ආයන්න උත්තර ටික හරිනම් 35ටත් ඔයාට ෆ්‍රී ලකුණු හම්බ වෙනවා නැත්තම් නෑ. හරි හොරෙන් දාගන්නෙම නෑ. right ලයිස්තුගත හා ලයිස්තුගත නොවු සමාගම් මොනවාද? ලයිස්තුගත හා ලයිස්තුගත කියන්නේ මේවට අපි කියනවා ඒකත් ව්‍යාපාර සංවිධාන. සීමා සහිත පොදු සමාගම් වලට තමයි ලයිස්තුගත හෝ ලයිස්තුගත නොවෙන්න පුළුවන් වෙන්නේ. හරිද? අතන අතර එම ව්‍යාපාර සංවිධාන සංස්ථාගත කරන්නේ මොකද්ද පනත? 2007 අංක 7 දරන සමාගම් පනත. හිස්තැන් දෙකම හරිනම් එක ලකුණයි. 34 ආයන්න. කොටස් නිකුත් කිරීම සිදු කරන්නේ නැති සමාජිකයන්ගේ වගකීම සාංගමික ව්‍යවස්ථාලිය තියෙන සමාගම් මොනවාද? ඔයා දන්නවා ප්‍රධාන සමාගම් වර්ගයක්. අපේන් සීමිත සමාගම්. අපේන් සීමිත සමාගම් ලකුණු 1යි. හරිද? මේ උත්තර තුනම හරි ගිහිල්ලා ඔයාලට මෙතන ලකුණු දෙකම ආවනම් 35ට ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා ෆ්‍රී. මේ එකක් හරි වැරදිලා තිබ්බොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. එක තැනක හරි වැරදිලා හරි තිබ්බොත් ෆ්‍රී එකක් දෙන්නේ නැහැ එහෙම. හරි. ඔක්කොම හරි ගියොත් තමයි ෆ්‍රී එකක් දෙන්නේ. හරිද? right හරි 36 අයන්න. ශ්‍රී ලංකාවේ සමුපකාර සමිතිය ලියාපදිංචි කරන්නේ 1972 අංක 5 දරන 1972 අංක 5 දරන සමුපකාර පනතෙන්. හරිද? සමුපකාර පනතේ සිදු කරන ලබයි. එතන සමාගම් සංස්ථාවනේ මම කරන්නේ මේක එක පේපර් වල දාලා තියෙන ප්‍රශ්න කියලා. එතකොට ඉස්සලා ප්‍රශ්නෙට උත්තර ලියවනම් මේකටත් උත්තරේ මතකයි. කියන්නේ කොපි පේස්ට් එකක් තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. හරි. ඒතර මේ වගේ තේරුම් ගන්න එක එක කට්ටිය ප්‍රශ්න හදන විදිය. එතකොට උත්තර දෙකම හරිනම් ඔයාලට එක ලකුණක් හම්බ වෙනවා. ආයන්න. හවුල් ව්‍යාපාරවල ආයෝජිත ප්‍රාග්ධනයේ රුපියල් 18ට වඩා වැඩි නම් ඒ ලිඛිත ගිවිසුමක් යටතේ පැවැදිය යුතු බව හිස්තැනක් පනතින් දක්වා ඇති අතර සීමා සහිත පොදු සමාගමකට ව්‍යාපාර කටයුතු ආරම්භීමට හිස්තැනක් සහතිකය ලබා ගන්න ඕනේ. හිස්තැනක් සහතිකය නෙමෙයි. හවුල් ව්‍යාපාරවල ආයෝජිත ප්‍රාග්ධනයේ රුපියල් 18ට වඩා වැඩි නම් ලිඛිත හවුල් ගිවිසුමක් යටතේ පවත්වාගෙන යන්න ඕනේ කියලා කියන්නේ 1840 වංචා වැළැක්වීමේ ආඥා පනතේ. හරි 1840 වංචා වැළැක්වීමේ ආඥා පනතේ. එතකොට
මේකත් එක්ක තියෙන 1800 හවුල් ව්‍යාපාර ආරක්ෂා පනත තියෙනවා හවුල් ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන නීතිය 2007 අංක 10 සමාගම් පනතෙන් හවුල් ව්‍යාපාරික උපරිම සමාජික සංඛ්‍යාව 20කට සීමා වෙනවා ගාන රීතිය මරීන අඩු දින්දෙන් කවුරු හරි හවුල්කරේ බොන්නත් උනොත් ඉදිරි හවුල්කරුවෝ මේ වගකීම් බෙදා ගන්න එක ගැන කියවෙනවා තමකද කියවෙන්නේ නැත්තේ 1840 අපි දැන් මේ කතා කරන එකේ රුපියල් 18ට වඩා වැඩි කේස් එක කියවෙනවා හරි හවුල් ව්‍යාපාර සමාගම් මේ ව්‍යාපාර සංවිධානවල හවුල් ව්‍යාපාර කියන කොටසෙන් තමයි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. එතන උත්තරය හරිනම් ඒකෙන් 1840 හරි. දක්වා ඇති අතර සීමා සහිත පොදු සමාගමක ව්‍යාපාර කටයුතු ආරම්භීමට හිස්තැනක් සහතිකය ගන්න ඕනේ. මොකක්ද සහතිකයද? හිස්තැනක් සහතිකය නෙවෙයි. සංස්ථාපන සහතිකය. මොකද්ද සංස්ථාපන සහතිකය කියන්නේ? සමාගමක් යම්කිසි දිනයකදී සංස්ථාගත කරා කියලා නැත්නම් ලියාපදිංචි කරා කියලා සමාගම් රෙජිස්ට්‍රාර්ගේ නිල මුද්‍රාව ඇතිව නිකුත් කරන ලියවිල්ල හරියට නිකන් සමාගමේ උප්පන්න සාධකය වගේ උත්තර දෙකම හරිනම් එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා උත්තර දෙකම හරිනම් එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා right 37 හරි මෙරි මගනවා 37 37 කියනවා 37 ආයන්න ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම ව්‍යවසායගතයි යනුවෙන් ප්‍රකාශ කරේ කවුද? වෙන කවුරුත් නෙවෙයි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය. හරි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය. නව ව්‍යාපාරයක් දියත් කොට සාර්ථක පවත්වාගෙන නැති හැකියාව කියලා කිව්වේ කවුද? මේක ආයන්න ප්‍රශ්නට උත්තරේ අන්තර්ජාතික කම්කරු සංවිධානය. එතකොට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය ලියුවා නම් 1 ලකුණයි අන්තර්ජාතික කම්කරු සංවිධානය ලියුවා නම් 1 ලකුණයි. මම කියන උත්තර වලට හැර වෙන උත්තර වලට ලකුණු නැහැ 38 අයන්න right 38 අයන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්වචනය කිරීම සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විවිධ නිර්ණායක භාවිතා කරයි නිර්වචනය කරන්නේ නිර්ණායක භාවිතා කරනවා මේ නිර්ණායක ප්‍රමාණාත්මක නිර්ණායක සහ ගුණාත්මක නිර්ණායක කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉලක්කමකින් කියන්න පුළුවන් නම් ප්‍රමාණාත්මකයි, ඉලක්කමකින් කියන්න බැරි දේවල් නම් ගුණාත්මකයි කියලා කියනවා. මේ උත්තර දෙකම හරි නම් පාට 1 ලකුණක් හම්බ වෙනවා. තිසරේ ආයන්න. සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිගැන්වීමට රජය ගෙන ඇති පියවර ප්‍රධාන වශයෙන් හිස්තැනක් දිරිගැන්වීම හා හිස්තැනක් දිරිගැන්වීම ලෙස කොටස් දෙකයි. සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිගන්වන්න මූල්‍යමය දිරිගැන්වීම සහ මූල්‍යමය නොවන දිරිගැන්වීම තියෙනවා. දෙකම හරියට ලියලා තියනවා නම් 1 ලකුණක් ඔයාලට හම්බ වෙනවා. හරි. දෙකම හරියට ලියලා තියනවා නම් 1 ලකුණක් හම්බ වෙනවා. 38 ඒකත් හරි. right එනම් මේකවා හා 39 ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දිරිගැන්වීම ලබා දෙන ආයතන අතරින් NEDA යන කෙටි යෙදීමෙන් හඳුන්වන්නේ. ඕකේ ඉංග්‍රීසියෙන් ලියුවොත් National
entrepreneurship, development authority. දැන් ඉංග්‍රීසියෙන් දාන්නේ. දැන් මම නිකන් ලියුවාට දැනගන්න. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය. SLS SLCSMI ලෙස හඳුන්වන්නේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය. S කියන්නේ ශ්‍රී, L කියන්නේ ලංකා, ඔගේ C අකුරක් නෙමෙයි S අකුරක් හරි ශ්‍රී ලංකා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය. ඉංග්‍රීසි අකුර වල එකක් මම හිතන්නේ වැඩි. right එකම නැහැ. දිගේ දුම කොහොමද අමතකයි මට. හරිද? 39ට අයන්නට ලියලා තිබ්බා නම් එක ලකුණක් හම්බ වෙනවා. අයන්නට ලියලා තියනවා නම් එක ලකුණක් හම්බ වෙනවා. හරිද? 40 ආර්ථික දේශීය විදේශීය වශයෙන් අර්බුදයක් ඇති නොවීමට ඔරොත්තු දෙන්න තියෙන හැකියාව අපි කියනවා ආර්ථිකයේ පවතින ස්ථායීතාවය. අපෙන් සීමිත සමාගමක් හිස්තැනක් සිදු නොකරන අතර හිස්තැනක්ද සිදු නොකරයි. අපෙන් සීමිත සමාගමක් කොටස් නිකුත් කිරීමක් කරන්නේ නැහැ. හරිද? කොටස් නිකුත් කිරීමක් සිදු නොකරන අතර ලාභ බෙදා හැරීමක්ද සිදු නොකරයි. හරිද? ආර්ථික ස්ථායීතාවය කියන පිළිතුරට එකයි මේ දෙකටම එකයි. හරිද? එතකොට නිශ්චිත පිළිතුරු ප්‍රශ්න 20 මෙතනින් ඉවර වෙනවා. හරිද? නිශ්චිත පිළිතුරු ප්‍රශ්න 20 මෙතනින් ඉවර වෙනවා. right. ඊට පස්සේ පටන් ගන්න කෙටි පිළිතුරු ප්‍රශ්න 20ක් තියෙනවා. කෙටි පිළිතුරු ප්‍රශ්න 20 පටන් ගන්න. මේවට මම බෝඩ් එකේ උත්තර ලියන්නම්. මොකද ගොඩක් උත්තර තියෙන. ඒ උත්තර වලින් ඔයාගේ උත්තරේ හරි උත්තරයට තියෙනවා නම් ඒ ටික දාගන්න ඕනේ. ඒ නිසා. right. ආර්ථික පරිසරයට උපසාධක හතරක් අහන්න ව්‍යාපාර පරිසරය කියන එකේ සාර්ව පරිසරය කියන එකේ එක්කෙනෙක් තමයි ආර්ථික පරිසරය උපසාධක. එයාගේ ඇතුළේ ඉන්න කට්ටිය. මම මෙන්න මේ ලියන ඒවාගෙන් ඔයාලට හතරක් තියෙනවා නම් ලකුණු දා ගන්න පුළුවන්. උද්දාමනය කියලා තිබ්බොත් ලකුණු දා ගන්න පුළුවන්. බදු මුදල් සැපයීම කියලා තිබ්බොත් පුළුවන්. ආදායම් මට්ටම ණය හා ණය පොලි මේ දෙන්න එකට ඉන්න ඕනේ. ඊට පස්සේ ආයෝජන විනිමය අනුපාත ක්‍රය ශක්තිය ඉල්ලුම ජීවන වියදම
ඉතිරි කිරීම. මම හිතන්නේ මේ උඩ ලියනවා පේන්නේ නැති වෙයි. උඩ තියෙන ඉතිරි කිරීමයි ජීවන වියදමයි. මේ ටිකෙන් ඕන එකක් තියෙනවා නම් ඔයාට ඕනම හතරක් තියෙනවා නම් හරිද? ඕනෙම හතරකට ලකුණු දෙකක් හම්බ වෙනවා. හතරකට ලකුණු දෙකක් හම්බ වෙනවා. 41 42 ගෝලීය පරිසරයේ දුර දක්න ඇති ව්‍යාපාර වලට බලපෑම් කරන තත්ත්වයන්. ඒ කියන්නේ ගෝලීය පරිසරයේ උපසාධක ගන්නනේ. ඒකෙත් ගොඩක් ලියන්න පුළුවන්. එකක් කලාපීය සංවිධාන. අන්තර්ජාතික මානව අයිතිවාසිකම්. ගෝලීය තරඟය. ගෝලීය ආයෝජන. ගෝලීය නැත්නම් විදේශ ආයෝජන කියලා දාන්න. හරිද? ගෝලීය ආර්ථික අවපාත. නිදහස් අන්තර්ජාතික වෙළඳාම. තව එකක් ගෝලීය සන්නම්. හරි. ගෝලීය සන්නම්, කලාපීය සංවිධාන, අන්තර්ජාතික මානව අයිතිවාසිකම්, ගෝලීය තරඟය, විදේශ ආයෝජන, ගෝලීය ආර්ථික ආපදාත, නිදහස් අන්තර්ජාතික වෙළඳාම කියන කරුණු වලින් හතරක් තියනවා නම් ලකුණු දෙකක් දෙනවා. මොනවාම හරි කරුණු හතරකින් ලකුණු දෙකක් ඔයාලට දෙනවා. පිළිවෙල ප්‍රශ්නයක් නැවට කැමති පිළිවෙලකට යන්න පුළුවන්. හරිද? සමාජ වාක්‍යයෙන් ඉටු කරන්න ඕනි පාර්ශ්ව හතරක් ලියන්න කියනවා. හතලිස් තුන සමාජ වාක්‍යයෙන් ඉටු කරන්න ඕනි එක පාර්ශ්වයක් තමා සමාජය හා පොදු පරිසරය වෙනුවෙන් ඉටු කරන්න ඕනි. ඊට පස්සේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඉටු කරන්න ඕනි. සේවකයන් වෙනුවෙන් ඉටු කරන්න ඕනි. ආයෝජකයන් වෙනුවෙන් ඉටු කරන්න ඕනි. කරුණු හතරට ලකුණු දෙකයි. සමාජ වාක්‍යයෙන් ඉටු කරන එකේ ප්‍රතිලාභ අහනවා. මේ උත්තර දෙකම මම කරනවා. සමාජ වාක්‍යයෙන් ඉටු කරන එකේ ප්‍රතිලාභ. හරිද? මම කෙටියෙන් ලියන්නම්. එකක් ලියන්න පුළුවන්. කීර්ති නාමය මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. හරිද? කීර්ති නාමය වර්ධනය වෙනවා. අල්මැති පාර්ශවවල විශ්වාසය වර්ධනය වෙනවා. හරිද? මේ අල්මැති පාර්ශවවල පක්ෂපාතීත්වය ලැබෙනවා. ආගේ උත්තර වල මම මේ කියනවා තියනවා නම් පොඩි හරියක් දාගන්න.
හරිද? දිගු කාලීන පැවැත්ම තහවුරු වෙනවා. හරිද? ඉල්ලුම ඉහළ යනවා. තව කියන්න පුළුවන්. විකුණුම් හා ලාභ ඉහළ යනවා. හරිද? අපි පිළිවෙලට වැඩ කරන නිසා නීතියෙන් අපිට බලපෑම් කරන්නේ නැහැ. හරිද? ඕන තව එකක් දාගන්න පුළුවන් ඔයා. මං හිතනවා ලියන්න නැති කියලා. පාරිභෝගික විශ්වාසය ලැබීම. right. ඔය අටින් ඕනම හතරක් ඔයා ලියලා තියෙනවා නම් පාට ලකුණු දෙකක් හම්බ වෙනවා. හරිද? ඕනම හතරකට ලකුණු දෙකක් ඔයාලට හම්බ වෙනවා. කීර්ති නාමයේ වර්ධනය වෙන එක, අල්මැති පාර්ශවවල විශ්වාසය වර්ධනය වෙන එක, අල්මැති පාර්ශව පක්ෂපාතීත්වය ගන්න පුළුවන් එක, දික්කාල පැවැත්ම තහවුරු වෙන එක, ඉල්ලුම ඉහළ යන එක, විකුණුම් හා ලාභ ඉහළ යන එක, පාරිභෝගික විශ්වාසය ලැබෙන එක, නීතිමය බලපෑම අවම වීම. හරි. right. මම උත්තර හදාගත්තේ ඔයාලට උත්තර දෙද්දී අමතක වෙන්න පුළුවන් නිසා. මොකද මේ වගේ උත්තරවල ගොඩක් හරියටම හතරක් තියෙන්නේ වනේ නෙමෙයි. ඒතර මේ වගේ උත්තරවල හැම පැත්තටම බලලා ලියන්න ඕනේ. සමහර විට මම කියන උත්තර වලට වඩා වෙනස් උත්තර ඔයාලා ලියලා තියෙනවා. ඒ නිසා ඔක්කොම උත්තර ටික මම සමරයිස් කරලා දෙන්න ඕනේ. right. ගෙදර පොඩ්ඩක් ලයිට් ප්‍රශ්නයක් කරලා තියෙනවා. මම හිතනවා පේනවා ඇති. සහ අපි ගොඩක් පේන එකට වඩා කියන එකට ફોකස් කරන්න මේ වෙලාවේ. මොකද මේක එක දිගට මම කරගෙන යන නිසා ලයිට් ආවොත් හොඳයි. නැත්තම් පොඩ්ඩක් ඒක බැලන්ස් කරගමු. හරිද? 45 වෙනි ප්‍රශ්නේ මම කියන එකටත් අනිවාර්යෙන් සමන් දෙන්න. එතකොට හරියි. බුද්ධිමය දේපල වලට අයත් වෙන්නේ මොනවද කියලා අහනවා. ඔයා පේටන්ට් එහෙම නැත්තම් ස්වාධිකාරය කියලා ලියලා දෙනවා නම් හරි එකක්. ඊට පස්සේ ලිපි හිමිකම නැත්තම් ප්‍රකාශන අයිතිය කියලා ලියලා දෙනවා නම් හරි. එහෙම නැත්තම් කාර්මික සැලසුම් කියලා ලියලා තියෙනවා නම් හරි. එහෙම නැත්තම් භූගෝලීය දර්ශක තියෙනවා නම් හරි. එහෙම නැත්තම් තව එකක් එනවා. වෙළඳ ලකුණ. හරිද? මෙන්න මේ පහෙන් ඕනම හතරකට හරිද? ඕනිම හතරකට වාට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඕනම හතරකට ලකුණු දෙකක් හම්බ වෙනවා. right 45. 46 උත්තර ටිකක් දිග වැඩි හින්දා මම ලියන්න යන්නේ නැහැ. ව්‍යාපාර රජ්‍ය අරමුණු ඉටු කිරීමට දායක වන ආකාර හතරක් සඳහන් කරන්න කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් නිසි කාලයට නිසි පරිදි බදු ගෙවීම කියලා ලියලා දෙනවා නම් වාට ලකුණක් දාගන්න පුළුවන්. හරිද? නිසි කාලයට නිසි පරිදි බදු ගෙවීම කියලා දාලා තියෙන ලියලා දෙනවා නම් වාගේ හරි. ආර්ථික ප්‍රතිපත්ති වලට සහාය දැක්වීම කියලා ලියලා දෙනවා නම් හරි. නීති රීති අනුපනත් වලට අනුව කටයුතු කිරීම කියලා ලියලා දෙනවා නම් හරි. දේශීය සම්පත් උපරිම වශයෙන් භාවිත කිරීම කියලා ලියලා දෙනවා නම් හරි. රැකියා අවස්ථා ලබා දීම කියලා ලියලා දෙනවා නම් හරි. විදේශ විනිමය පීම කියලා ලියලා දෙනවා නම් හරි. පරිසරය ආරක්ෂා කරමින් කටයුතු කිරීම මම මේ උත්තර කියලා ආයි කියන්න. පරිසර ආරක්ෂා කරමින් කටයුතු කිරීම හරි. දලදේශීය නිෂ්පාදනයේ වර්ධනයට දායක වීම. නවවේදා බිහි කිරීම. යටිදල පහසුකම් සඳහා දායක වීම. කරුණු 10ක් කියනවා. හරිද? නිසි කාලයට නිසි පරිදි බදු ගෙවීම. ආර්ථික ප්‍රතිපත්ති සඳහා සහාය දැක්වීම. නීති රීති අනුපනත් වලට අනුව කටයුතු කිරීම. දේශීය සම්පත් උපරිම වශයෙන් භාවිත කිරීම. රැකියා අවස්ථා උත්පාදනය. විදේශ විනිමය පෙවීම. පරිසරය ආරක්ෂා කරමින් කටයුතු කිරීම. දලදේශීය නිෂ්පාදිතය වර්ධනයට දායක වීම. නවවේදා බිහි කිරීම. යටිදල පහසුකම් සඳහා දායක වීම. මේ උත්තර වල ලියලා නැත්නම් හදිස්සිය හරි ටියුට් එකේ සියලුම උත්තර තියෙනවා. මේවා ටියුට් එකේ පාඩම හොයාගන්න පුළුවන් ඕනම තැනක. හරිද?
දැන් මම මේ උත්තරේ කියාගෙන යන්නේ වාගේ උත්තරේ මේ උත්තරේ මම කියන උත්තරේ වාගේ උත්තරේ තියනවාද සමානද කියලා බලන්න විතරයි. ඒ ස්පීඩ් එකෙන් මම කියාගෙන යන්නේ. ඔයාලට ලියන්න ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ලියන ස්පීඩ් එක නැතුව ඇති. ටියුට් එක පස්සේ ලාග වැරදි ප්‍රශ්න වලට උත්තර ටික හරි උත්තර ටික ටියුට් එක බලලා ලියන්න. හරිද? රයිට්. මේක පොඩි උත්තරයක් ඉඳන් අපි ඒක බෝඩ් එකට ගමු. එතකොට ඒකේ කරුණු 10ක් කියවා කරුණු 10න් 4 කොනම 4කට ලකුණු 2ක් වඩා හම්බ වෙනවා. ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණයෙන් කටයුතු කරන ආයතන 4ක්. රාජ්‍ය ආයතන 4ක්. 44 අපිට කියන්න පුළුවන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ලියලා තියනවා නම් වගේ උත්තරේ හරි. මේක අයන්න බෙදෙන්නේ නැහනේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියලා ලියලා දෙනවා නම් හරි. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව හරි. පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව හරි. මධ්‍යම පරිසර අධිකාරිය හරි. පළාත් පාලන ආයතන හරි. හරි. තව එකක් තියෙනවා. මිනුම් මේකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව. ආයතන තියෙනවා 1 2 3 4 5 6 7යි. ඕනම හතරකට ඔයාලට ලකුණු 2ක් හම්බ වෙනවා. මිනුම් මේකක ප්‍රමිති සේවා බලත මිනුම් මේකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, පළාත් පාලන ආයතන. හරි. ඕනම හතරකට 2ක් හම්බ වෙනවා. right 48 මම මේක පකනවා 48 මොකක්ද දහන්නේ පාරිභෝගික වගකීම් 4ක් ලියන්න කියනවා 5යි තියෙන්නේ 5න් 4ක් ලියන්න තියෙන්නේ එකක් ඔයාලා ලියන්න තියෙන්න ඕනේ විචාරශීලී අවබෝධය පාරිභෝගිකයා පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගිකයාගේ පැත්තෙන් කරන්න ඕනේ දේවල් අයිතිවාසිකම් කියන්නේ යාට ලැබෙන්න හිමිකමක් තියෙන දේවල් නේ මේක මෙයා කරන්න ඕනේ දේවල් විචාරශීලී අවබෝධය ක්‍රියාකාරී සහභාගීත්වය සමාජය පිළිබඳ සැලකිල්ල මේ බෝඩ් එක පේන මේක මදි ඇති මගේ සවුන්ඩ් එකට වොයිස් එකට ඔයා මේ අවධානය දෙන්න පාරිසරික දැනුවත් බව අන්තිම එක සහභාගීත්වය එහෙම නැත්නම් සහයෝගීතාවය ඕනම හතරකට ලකුණු 2ක් ඔයාලට හම්බ වෙනවා. හරිද? හතලිස් 9 ජෝන් එෆ් කෙනෙඩි කියපු අයිතිවාසිකම් අහනවා 50 පාරිභෝගික ජාත්‍යන්තර කියපු අයිතිවාසිකම් අහනවා. ජෝන් එෆ් කෙනෙඩි අයිතිවාසිකම් 4ක් කිව්වා. ජෝන් එෆ් කෙනෙඩි කියන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරයෙක්. මෙයා අයිතිවාසිකම් 4ක් කිව්වා.
එකක් තොරතුරු දැනගැනීමේ අයිතිය තෝරා ගැනීමේ අයිතිය ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය සවන් යොමු කරවා ගැනීමේ අයිතිය. හරි. තොරතුරු දැන ගැනීමේ අයිතිය, තෝරා ගැනීමේ අයිතිය, ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය, සවන් යොමු කරවා ගැනීමේ අයිතිය. right. මේකත් මේ ටයිම් එක මේක කරලා ඉවර කරන්න ඕන නිසා මම මේ කරන්නේ වීඩියෝ එකේ ක්වොලිටි එක පොඩ්ඩක් මදි ඇති. ඒක ගැන වැඩි අවධානය දෙන්න එපා. මගේ සවුන්ඩ් එකට අවධානය දෙන්න. 50 වෙනි එක. හරිද? 50 වෙනි ප්‍රශ්නේ. right. 50 වෙනි ප්‍රශ්නේ තියෙනවා පාරිභෝගික ජාත්‍යන්තර ප්‍රකාශ කරපත් කරපු අයිතිවාසිකම්නේ. මම මේ කියන වගේ හතර තියෙනවා නම් ලියා ගන්න. කියන්නේ හතර තියෙනවා නම් හරි දා ගන්න. මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අයිතිය. මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අයිතිය. වන්දි ලබා ගැනීමේ අයිතිය. වාහිස්තන් ලියලා නැත්තම් පස්සෙලාක ලියන්න මම මේ කියන ස්පීඩ් එක හරි දා ගන්න කියන ස්පීඩ් එක. පාරිභෝගික අධ්‍යාපනය පිළිබඳ අයිතිය. පාරිභෝගික අධ්‍යාපනය පිළිබඳ අයිතිය. හතරවෙනි එක සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමේ අයිතිය. සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමේ අයිතිය. හරි. 51 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ක්‍රියාත්මක කරන ප්‍රමිති ක්‍රියාත්මක කරන ආකාර හතරක්. ආකාර පහක් තියෙනවා. පහෙන් හතරක් අපි ලියන්න ඕනේ. එකක් තමයි ස්වේච්ඡා ප්‍රමිතිකරණය. එකක් ස්වේච්ඡා ප්‍රමිතිකරණය. දෙවැනි එක සහතික ලාංඡන ක්‍රමය. දෙවැනි එක සහතික ලාංඡන ක්‍රමය. තුන්වෙනි එක පූර්ව අපනයන පරීක්ෂාව. පූර්ව අපනයන පරීක්ෂාව. හතරවෙනි එක මුහුදු ආහාර පරීක්ෂාව. මුහුදු ආහාර පරීක්ෂාව. පස්වෙනි එක ආනයන භාණ්ඩ පරීක්ෂාව. ආනයන භාණ්ඩ පරීක්ෂාව. 52 වෙනි ප්‍රශ්නේ. වර්ලත් ව්‍යාපාර වර්ග කරලා උදාහරණ එක ගානේ දක්වන්න කියන වර්ලත් ව්‍යාපාර වර්ග තියෙනවා 3ක්. ඒ වර්ග තුනට උදාහරණ 3 ගානේ ලියන්න තියෙන්නේ. වර්ලත් ව්‍යාපාර එක වර්ගයක් තමයි නිෂ්පාදිත. ඒ කියන්නේ හදපුවා විකුණන්න chance එක විතරක් තියෙනවා. උදාහරණයක් විදිහට සිපෙට්කෝ ඉන්ධන පිරවුම් මල්. හරිද? සිපෙට්කෝ කියලා ගහලා තියෙන පෞද්ගලික ඉන්ධන පිරවුම් මල්. එයාලට විකුණන්න පුළුවන් chance එක විතරයි තියෙන්නේ. දෙවෙනි එක නිෂ්පාදන වර්ලත් ව්‍යාපාර. හදලා විකුණන්න chance එක තියෙන උදාහරණයක් විදිහට කොකාකෝලා, පෙප්සි කෝලා දාන්න පුළුවන්. ව්‍යාපාර ක්‍රමයේ හිමි. හරි තුන්වෙනි එක කියනවා ව්‍යාපාර ක්‍රමයේ හිමි. ඒ කියන්නේ ව්‍යාපාර හදලා විකුණන්න වගේම ව්‍යාපාරිකයාගේ කොපියක් ගන්න chance එක තියෙනවා. ඒවට අපි කියන KFC McDonald වගේ උදාහරණ තියෙනවා. right. 53 මේ ටිකෙන් නම් තීරි ටික මතක් වෙනවා හොඳටම. ඔයාලට මතක නැහැ. සංස්ථාවික සමාගමක් ක්‍රියාවන්ති කරන්න අදාළ ලියවිලි. ලියවිලි පහක් තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒක එකක් තියෙනවා අයදුම් පත්‍රය අනිවාර්යෙන් ඕනේනේ. ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය ඕනේ. නම පිළිබඳ ප්‍රකාශය. කියන්නේ මේ සමාගමේ නම වෙනත් සමාගමකට සමාන වෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශය. අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත ගැන ප්‍රකාශයක් ඕනේ. කියන්නේ එයා කැමැති මේකේ අධ්‍යක්ෂකවරයෙක් ඉදිරියට වැඩ කරන්න. ලේකම්වරයාගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශයක් ඕනේ. ලේකම්වරයා කැමැති කියලා කියන්න ඕනේ. හරි. ඊට පස්සේ සාංගමික ව්‍යවස්ථාලය සමාගමේ අභ්‍යන්තර පරිපාලනයට අදාළ ලියවිලි. ඔය පහ ඕනේ.
5න් 4ක් තියෙනවා නම් ඔයාලට ලකුණු දෙකක් දාන්න පුළුවන්. right 54 රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන වර්ග 4ක් නම් කරන්න කියනවා. රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන වර්ග 4ක් නම් කරන්න කියනවා. අපිට දාන්න පුළුවන් රාජ්‍ය සංස්ථා දාලා තියෙනවා නම් උත්තරේ හරි. රාජ්‍ය සමාගම් දාලා තියෙනවා නම් හරි. රාජ්‍ය දෙපාර්තමේන්තු දාලා තියෙනවා නම් හරි. පළාත් පාලන ආයතන දාලා තියෙනවා නම් හරි. රාජ්‍ය සමාගම් දාලා තියෙනවා නම් හරි. පළාත් සභා දාලා තියෙනවා නම් හරි. හරි. පළාත් සභා ව්‍යාපාර, පළාත් පාලන ආයතන ව්‍යාපාර, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්, රාජ්‍ය දෙපාර්තමේන්තු. හරි. 5න් 4කට වාට ලකුණු හම්බ වෙනවා. right. තව ප්‍රශ්න 5යි තියෙන්නේ. 55. වරලත් ගිවිසුම යටතේ වරලත් හිමියා විසින් වරලත් ලාභියාට සපයන පහසුකම්. වරලත් ගිවිසුම ගත්තම වරලත් හිමියා කියන්නේ වෙළඳ ලකුණේ අයිතිය දෙන එක්කෙනා. වරලත් ලාභියාට දෙන පහසුකම් මොනවද කියලා අහනවා. හරි. මම මේ කියන උත්තර තියනවා නම් ඔයා හරි දාගන්න මේ හරි දාගන්න ස්පීඩ් එක මම මේ කියන්නේ. එකක් කියන්න පුළුවන් වෙළඳ නාමය භාවිතා කරන්න අවසර දෙනවා. වෙළඳ නාමය භාවිතා කිරීම අයිතිය දෙනවා. හරිද? ඊට පස්සේ නිෂ්පාදිතයේ අන්තර්ගතය දෙනවා. නිෂ්පාදිතයේ අන්තර්ගතය ලබා දීම. තුන්වෙනි එක කළමනාකරන පුහුණුව ලබා දීම. පළවෙනිට කිව්වේ වෙළඳ නාමය භාවිතා කිරීම අයිතිය දෙනවා. නිෂ්පාදිතයේ අන්තර්ගතය ලබා දෙනවා. කළමනාකරන පුහුණුව දෙනවා. අලෙවිකරන සහාය දෙනවා. මූල්‍ය පහසුකම්නුත් දෙනවා. වෙළඳසැලේ නිමාව සකස් කරලා දෙනවා. ශිල්පීය ඥානය ලබා දෙනවා. ශිල්පීය ඥානය වෙළඳසැලේ නිමාව සකස් කර දීම, මූල්‍ය පහසුකම් ලබා දීම, අලෙවිකරන සහාය ලබා දීම, කළමනාකරන පුහුණුව ලබා දීම, නිෂ්පාදිතයේ අන්තර්ගතය ලබා දීම, වෙළඳ නාමය භාවිතා කිරීමට අවසර දීම. ඔතන තියෙනවා කරුණු 1 2 3 4 5 6 7. 7න් කරුණු 4කට වඩා ලකුණු හම්බ වෙනවා. ව්‍යවසායගත ක්‍රියාවලියේ මූලික පියවර 4ක් කියලා අහනවා 56 පිටුවේ. අපිට මූලික පියවර ඉදිරි කියන්න පුළුවන්. නව්‍යතා සම්පාදනය. හරිද? ඊට පස්සේ සංකල්ප ගොඩනැගීම හා සැලැස්ම සැකසීම. නව්‍යතා සම්පාදනයේ සංකල්ප ගොඩනැගීම හා සැලැස්ම සැකසීම. අවශ්‍ය සම්පත් සම්පාදනය තුන්වෙනි පියවර. 4 යථාර්ථයක් බවට පත් කිරීම. පස්වෙනි එක අවශ්‍ය නැහැ. හරි. නව්‍යතා සම්පාදනය දෙවෙනි පියවර සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සැකසීම. සංකල්ප ගොඩනැගීම කියලා තිබ්බත් කමක් නැහැ. තුන්වෙනි එක අවශ්‍ය සම්පත් සම්පාදනය. හතරවෙනි එක යථාර්ථයක් බවට පත් කිරීම. 57 ව්‍යවසායගත කුසලතා 4ක් අහනවා. නායකත්ව කුසලතාවය, අන්තර්පුද්ගල කුසලතාවය, sannivedana කුසලතාවය, මූලික කළමනාකරන කුසලතාවය. මම මේලා ලයිට් නැති හින්දා පොඩ්ඩක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. උත්තර ටික විතරක් කියනවා. නායකත්ව කුසලතාවය, අන්තර්පුද්ගල කුසලතාවය, sannivedana කුසලතාවය, මූලික කළමනාකරන කුසලතාවය. right. 4ම තියනවා නම් ලකුණු 2යි. 58 කුඩා ව්‍යාපාර වලට දෙන දිරිගැන්වීම මූල්‍යමය නොවන, ඒ කියන්නේ සල්ලි නොවන දිරිගැන්වීම. ගොඩක් තියෙනවා මම මේ කියන වගේ ඔයාගේ උත්තරේ හරි තියෙනවා නම් හරි දාගන්න. හරි දාන ස්පීඩෙන් කියන්න. එකක් විශේෂඥ උපදේශන සේවා දෙනවා. හරිද? තොරතුරු සැපීමේ සේවා දෙනවා. ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් කරනවා. වෙළඳපොළ පහසුකම් දෙනවා. තාක්ෂණික පහසුකම් දෙනවා. යටිතල පහසුකම් දෙනවා. පර්යේෂණ පහසුකම් දෙනවා. මානව සම්පත් පුහුණුව දෙනවා. ආයතනික පුහුණුව දෙනවා. නීති උපදේශන සේවා දෙනවා. ගිණුම් කරන බදු උපදේශන සේවා. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය. ආයි කිව්වොත් විශේෂඥ උපදේශන සේවා, තොරතුරු සැපයීමේ සේවා, ව්‍යවසායගත සංවර්ධන වැඩසටහන්, වෙළඳපොළ පහසුකම්, තාක්ෂණික පහසුකම්, යටිතල පහසුකම්, පර්යේෂණ පහසුකම්,
මානව සම්පත් පුහුණුව ආයතනික පහසුකම් නීති උපදේශන සේවා ගිණුම් කරන බදු උපදේශන සේවා ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය කියන දේවල් ටික හම්බ වෙනවා. right හතරක් තියෙනවා නම් ලකුණු දෙකයි. ඔය ටිකෙන් හතරක් තියෙනවා. මෙතන මම හිතන්නේ කරුණු 10කට වඩා තියෙනවා. හතරක් තියෙනවා නම් ලකුණු දෙකයි. right අවසාන ප්‍රශ්න දෙකට ඇවිල්ලා තියෙන්නේ. අවසාන ප්‍රශ්න දෙකේ මෙහෙම දෙයක් තියෙනවා. මම මේ කියන කාරණා ටික ධනාත්මක පැත්තට හරවලා ලියුවම තමයි 60 වෙනි ප්‍රශ්නේ උත්තරේ එන්නේ. එහෙනම් මොකද 59 ලා දෙන්නේ කුඩා ව්‍යාපාර අසාර්ථක වෙන්න හේතුනේ. ඔය අසාර්ථක වෙන්න හේතු ටික සාර්ථක කරගත්තොත් ඇත්තටම කුඩා ව්‍යාපාරය සාර්ථක වෙනවනේ. මේකේ අනිත් පැත්ත ලියුවා නම් ඒක සාර්ථකයි. හරි. මොනවා පළවෙනි එක කියන 59ට වෙළඳපොළ තරඟකාරීත්වයට මුහුණ දිය නොහැකි වීම. වෙළඳපොළ තරඟකාරීත්වයට මුහුණ දිය නොහැකි වීම. තරඟයට මුහුණ දෙන්න බෑ. සාර්ථක වෙන්න හේතුවක් විදිහට තරඟයට මුහුණ දිය හැකි වීම කියලා ලියුවා නම් හරියි. හරි ප්‍රශ්න දෙකටම උත්තරය එක සැරේ කියකින් යන්නේ. right. දෙවෙනි උත්තරේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම අසාර්ථක වෙන්න හේතුවක් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම. සාර්ථක වෙන්න හේතුවක් යටිතල පහසුකම් ප්‍රමාණවත් වීම. ප්‍රශ්න දෙකම එක සැරේ බලන්න. යටිතල පහසුකම් ප්‍රමාණවත් වීම. ව්‍යවසායගත කුසලතා නොමැති වීම අසාර්ථක වෙන්න හේතුවක්. ව්‍යවසායගත කුසලතා නොමැති වීම අසාර්ථක වෙන්න හේතුවක්. ව්‍යවසායගත කුසලතා තිබීම සාර්ථක වෙන්න හේතුවක්. කලමනාකරන නොදැනුවත්කම අසාර්ථක වෙන්න හේතුවක්. කලමනාකරන දැනුවත්කම සාර්ථක වෙන්න හේතුවක්. කර්මාන්තය පිළිබඳ පළපුරුද්දක් නොමැතිවීම අසාර්ථක වෙන්න හේතුවක්. කර්මාන්තය පිළිබඳ පළපුරුද්දක් තිබීම සාර්ථක වෙන්න හේතුවක්. දැක්මක් සහ සැලැස්මක් නැතිවීම අසාර්ථක වෙන්න හේතුවක්. දැක්මක් සහ සැලැස්මක් තිබීම සාර්ථක වෙන්න හේතුවක්. හරි. නව තාක්ෂණය යොදා නොගැනීම අසාර්ථක වෙන්න හේතුවක්. නව තාක්ෂණය යොදා ගැනීම සාර්ථක වෙන්න හේතුවක්. හරි. පවුලේ සමාජිකයන්ගේ මතභේද හේතුවක්. පවුලේ සමාජිකයන්ගේ මතභේද නොමැතිවීම සාර්ථක වෙන්න හේතුවක්. හරි. right. ඔන්න මම ආයෙ කියනවා ප්‍රශ්න දෙකටම උත්තරේ කිව්වේ. ඔන්න ආයෙ කියනවා වෙළඳපොළ තරඟකාරීත්වයට මුහුණ දිය නොහැකි වීම අසාර්ථක වෙන්න හේතුවක්. වෙළඳපොළ තරඟකාරීත්වයට මුහුණ දීමට හැකියවීම සාර්ථක වෙන්න හේතුවක්. හරි. යටිතල පහසුකම් ප්‍රමාණවත් වීම යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම අසාර්ථක වෙන්න හේතුවක්. යටිතල පහසුකම් ප්‍රමාණවත් වීම සාර්ථක වෙන්න හේතුවක්. ව්‍යවසායගත කුසලතා නොමැති වීම අසාර්ථක වෙන්න හේතුවක්. ව්‍යවසායගත කුසලතා තිබීම සාර්ථක වෙන්න හේතුවක්. කලමනාකරන නොදැනුවත්කම අසාර්ථක වෙන්න හේතුවක්. කලමනාකරන දැනුවත්භාවය සාර්ථක වෙන්න හේතුවක්. කර්මාන්තය පිළිබඳ පළපුරුද්දක් නොතිබීම අසාර්ථක වෙන්න හේතුවක්. කර්මාන්තය පිළිබඳ පළපුරුද්දක් තිබීම සාර්ථක වෙන්න හේතුවක්. දැක්මක් සැලැස්මක් රහිත වීම අසාර්ථක වෙන්න හේතුවක්. දැක්මක් සැලැස්මක් තිබීම සාර්ථක වෙන්න හේතුවක්. නව තාක්ෂණය යොදා නොගැනීම අසාර්ථක වෙන්න හේතුවක්. නව තාක්ෂණය යොදා ගැනීම සාර්ථක වෙන්න හේතුවක්. පවුලේ සමාජිකයන්ගේ මතභේද තිබීම අසාර්ථක වෙන්න හේතුවක්. පවුලේ සමාජිකයන්ගේ මතභේද නොමැතිවීම සාර්ථක වෙන්න හේතුවක්. right. ඒතර ওই විදිහට මම කියපු කරුණු දෙපැත්තට ගලපලා ලියලා තියෙනවා නම් ප්‍රශ්න දෙකට කරුණු 4 ගානේ ලියලා තියෙනවා නම් ලකුණු 2 බැගින් හම්බ වෙනවා. ඒතර මේකේ ඔයාලගේ මොන හරි උත්තර සජෙෂන් තිබ්බොත් ඒවා මට පර්සනල් මැසේජ් එකක් දාන්න. මම මේක ගෲප් එකට දාලා ඒක ඒ උත්තරේ වෙනස් වීමක් වෙන්න ඕන නම් ඒ වෙනස් වීම මම සඳහන් කරන්නම්. ඒ අදාළ ගෲප් එකට දාලා. හරි. ඒතර මේ ප්‍රශ්න ටිකට උත්තර ටික බලලා මට ඔයාගේ ලකුණු පර්සනල් මැසේජ් එකකින් ලැබෙන්න සලස්සන්න. මේ එදා බලපු ප්‍රශ්න 20යි මේ අද ප්‍රශ්න 40ත් එක්ක තමයි බලන්න ඔක්කොම උත්තර දාන්න ඕනේ. හරි. එහෙනම් ඊළඟ දවසේ හම්බ වෙනකල් පේපර් ක්ලාස් එකකින් සුබ දවසක්.